අයිබෝන් සුබෝදෑසනක් අපි හදත් මේ ආකාරයෙන් පත්තරමේන්තු ආරම්භ කරන්න හදන්න. ඔබට නිරෝගී උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාස දවස් මේ ආකාරයෙන් ගෙවිලා යනවා. අද මේ මාසේ තව දවස් දෙකයි තියෙන්නේ. අදත් එක්ක මේ මාස ඉවර වෙන්න. එතකොට අපි දන්නවා මේ වෙද්දී සංචාරන සීමා පනවලා තියෙන්නේ. ඔබ ආරක්ෂිතව කටයුතු කරන්න ඕනේ. අත්‍යවශ්‍ය සේවාවක් ක්‍රියාත්මකයි. ඒ වගේම ඔබ සේවාවන් වලට කැඳවලා තියෙනවා නම් ඒ සඳහා ඕනි කරන නීති රීති දන්නවා මොන වගේද ඔබ ගමන් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔබ අතේ ලියුමක් තියෙන්න ඕනේ. ආයතනයේ යම් ඉහළ නිලධාරියෙක්ගේ අත්සනින් යුතුව තමයි මේ ලිපිය තියෙන්න ඕනේ. පොලිසිය පරීක්ෂා කිරීම කරනවා. ඒ වගේම ආයතනික හැඳුනුම්පත අත්‍යවශ්‍යයි. මේ කාරණා ඔබ දැනගෙන කටයුතු කරන්න. හෙට වැඩ ආරම්භ කරද්දී නැත්නම් අපහසුතාවයට පත් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ වගේම මරණ ප්‍රමාණය ගත්තාම ඊයේ දවසේ 1400 ඉක්මවා ගිය මේ සමස්ත මරණ ප්‍රමාණය ගත්තාම 1400 ඉක්මවා ගියා. ශ්‍රී ලංකාවේ අපේ රටේ තත්වය මේ ආකාරයෙන් එන්න මරණ ප්‍රමාණය ආසාත්‍යයන් ප්‍රමාණය වැඩි වෙන්න හේතුවක් වෙන්නේ අනිවාර්යෙන්ම අලුත් අවුරුද්දේ අපේ හැසිරීම කියන කාරණේ අපි හොඳින්ම දන්නවා. ඉතින් මේ තත්වයේ ඉදිරියටත් ඔබ පවත්වාගෙන යනවාද? ඔබ සංචාරන සීමා තාමත් හොඳින් මේවා දැනගෙන අඩු කරනවාද? මේ සියල්ලක්ම තීරණය කරන්නේ අපි ඔබ සියලු දෙනා. ඒ නිසා ඔබ වගකීමෙන් කටයුතු කරයි කියලා විශ්වාස කරනවා. අපි සූදානම් සියලු තොරතුරු කියන්න. අද e-papers තමයි අපේ අතේ තියෙන්නේ. අජිත් good morning. good morning සමීර, සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම. අද දවසෙත් අපි කියන්න සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු. සමීර කිව්වා වගේම දැන් ඊයේ දවසේ මරණ ප්‍රමාණය 42ක් බව තමයි තහවුරු වෙන්නේ. ඒ වගේම අපේ රටේ සමස්ත මරණ සංඛ්‍යාව 1405ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ අතරදී ලෝකයේම මරණ ප්‍රමාණය ගත්තොත් එහෙම ලක්ෂ 35 ඉක්ම වූ මරණ ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. 35 ලක්ෂ 47862ක්. ලෝකෙම කොරෝනා ආසාදිතයන් කෝටි 17 ඉක්මවලා ගිහින් තියෙනවා. 17 කෝටි 6 ලක්ෂ 9744ක්. ඒ වගේම සුවය ලැබූ පිරිස 15 කෝටි 25 ලක්ෂ 83960 දෙනෙක් ලෝකෙම කොරෝනාවෙන් සුව වෙලා ඔවුන්ගේ දෛනික වැඩ කටයුතු දැන් ආරම්භ කරලා ඉන්න මොහොතක් අපේ රටේ බොහෝ පිරිසකුත් මේ අතර ඉන්නවා. ඉතින් කොරෝනාව හැදුනහම ආසාදනය වුණහම සුව වෙන ප්‍රතිශතය වැඩි. හැබැයි සංකූලතා ඇති වෙන්න පුළුවන්. මේ හින්දා මරණ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මරණ ප්‍රමාණය අඩු කරගෙන රටක් විදිහට ඉස්සරහට යන්න අපි හැම දෙනෙක්ම එකතු පහදු වෙන්න ඕනේ. හොඳම දේ තමයි කොරෝනාව ආසාදනය වෙන එකෙන් නැත්නම් කොරෝනාව වැළඳන එකෙන් ඔබ වැළකෙන එක. ඒකට කරන්න තියෙන මාර්ගෝපදේශ බොහොම හොඳින් ඔබ දැන් මේ මොහොත වන විටත් දන්නවා. මේ හැම මාර්ගෝපදේශයක්ම අනිවාර්යෙන්ම ඉස්සරහට අකණ්ඩව පවත්වාගෙන යන්න ඔබට හැකියාව තියෙන්න ඕනේ. රටක් විදිහට ඉදිරි අනාගතයක් දකින්න සාර්ථකත්වයක් ලබන්න ඒක හේතුවක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි සූදානම් අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු බලන්න. සමීර කිව්වා වගේම e-papers තමයි අද දවසේ අපිට බලන්න පුළුවන්කම තියෙන්නේ. ඔන්ලයින් හරහා මේ e-papers ගෙනෙන තොරතුරු අපි ඔබට කියන්න සූදානම්. ඔව්, අපි සිළුමිණ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් ආරම්භ කරන්නම්. අද සිළුමිණ ඒ අනුව වාර්තා කරනවා මේ එන්නත් පිළිබඳව. එන්නත් තමයි ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ. අපේ රටෙත් එන්නත් කරන ඉතාමත් හොඳින් ශීඝ්‍රයෙන් සිද්ධ කරමින් පවතිනවා. ඒ අවශ්‍ය කාණ්ඩ හඳුනාගෙන, අත්‍යවශ්‍ය කාණ්ඩ හඳුනාගෙන, වයස් මට්ටම් හඳුනාගෙන මේ කටයුතු සිද්ධ වෙන්නේ. අද සිළුමිණ වාර්තා කරනවා කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේම නිපදවයි. වසර නිමවීමට පෙර එන්නත් ලක්ෂ 100ක් කියලායි කියන්නේ. කර්මාන්තශාලාව කොණ්ඩසාලේ දෙමසකින් වැඩ ආරම්භ කරන්න කටයුතු කරනවා. තාරක වික්‍රමසේකර ලියන්නේ මේ වසර නිමවීමට පෙර ශ්‍රී ලංකාවේදී කොවිඩ් මර්ධන එන්නත් ලක්ෂ 100ක් එවත් කෝටියක් තව දෙමසකින් කොණ්ඩසාලේ නිෂ්පාදනය කරන්න රජය තීරණය කරලා තියෙනවා. එහි මූලික පහසුකම් දැන්ටමත් ආරම්භ කරලා තියෙනවා කියලා ඖෂධ නිෂ්පාදන සැපීම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්තයා කියනවා. චීනයේ සයිනොවැක්ස් එන්නත් මේ විදිහට ලංකාවේ නිපදවීමට කටයුතු කරන්නේ චීන හා ශ්‍රී ලංකා දෙරට සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස බව තමයි ඇමතිවරයා සඳහන් කරන්නේ. එන්නත් මෙරට නිෂ්පාදනය කිරීමෙන් විදේශ කරා ඇදී යන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට කඩනමින් එන්නත් ලබා දීමට හැකියාව ලැබෙනවා කියලායි චන්න ජයසුමන මහත්තයා කියලා තියෙන්නේ. අද ඒ ගැන සිළුමිණ මේ විදිහට වාර්තා කරනවා. නජිත්, අපි දැන් මේ කාලය තුල මේ මියගිය පිරිස ගත්තාම 1400කට වැඩි පිරිස ගත්තාම 73%කට වැඩි ප්‍රමාණයක් මරණයට පත් වෙලා තියෙන්නේ
වයස අවුරුදු 60ට වැඩි අය. එතකොට මේ කාණ්ඩ සඳහා මේ වයස් කාණ්ඩ සඳහා මොන ආකාරයෙන්ද එන්නත් කටයුතු කරන්නේ? ඒ අය හඳුනාගෙන මොන විදිහටද මේ මරණ අඩු කරගන්න එන්නත් කරන්නේ සිද්ධ කරන්න කියලා සෞඛ්‍ය අංශවල අවධානය මේ වෙද්දී යොමු වෙලා තියෙනවා. ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ ගැන සඳහන් කළා. හැබැයි මේ රෝගය මේ වෛරසය ගෙදරට අරගෙන යන්නේ ඊට පහළ වයස් කාණ්ඩ බොහෝ විට මේ ශ්‍රම බලකාය විදිහට කටයුතු කරන අවුරුදු 30ත් 60ත් ඒ වගේම අවුරුදු 25ට වැඩි අය මේ කාණ්ඩ සඳහාත් දැවැන්ත අවධානයක් මේ වෙද්දෙත් යොමු කරලා විශේෂයෙන්ම අපි දැක්කේ බස්නාහිර පළාත විතරයි. දැන් බස්නාහිරෙන් එහාට ගිහිල්ලා වෙනත් දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන මේ වෙද්දී එන්නත් කරන වැඩසටහන වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. මේ අතරේ තමයි අද වාර්තා කරන්නේ මව්බිම ප්‍රධාන ප්‍රවෘත්තියෙන් ජූනි 7 වෙනිදා දක්වාම දැඩි සංචාරණ සීමා මැයි 31 සහ ජූනි 4 වෙනිදාට කිසිදු ලිහිලක් නැහැ. පාරිභෝගික අවශ්‍යතා සපුරන්න ජංගම අලවිරත රැකියාවට යන්න කැඳවීමේ ලිපිය හා හැඳුනුම්පත අවශ්‍යයි කියන කාරණේ මව්බිම් මේ විදිහට අරගෙන එනවා. මේ ගැන යුද හමුදාපතිතුමා අපි ඊයේ සම්බන්ධ කරගත්ත. එතුමා පැහැදිලිව සඳහන් කළා මොන ආකාරයෙන්ද මේ සංචාරණ සීමාවක් ක්‍රියාත්මක කරන්න කියලා. මේ හැම දෙයක්ම කරන්නේ අපේ සුභසිද්ධියට, මහජන සුභසිද්ධියට. ඒ අනුව කටයුතු කරන්න. මේ දේවල් ගැන වෛරයක් හිතේ තියාගන්න එපා. ඔන්න අරිනවා කිව්වා. දැන් ඉතින් අරින්නේ අපිට මේ ලොකු අපහසුතාවයන් වලට පත් වෙලා තියෙනවා කියලා. නමුත් රජය දැවැන්ත සැලැස්මක් ක්‍රියාත්මක කරනවා මේ ජංගම රථ හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් විශේෂයෙන් ගම් මට්ටමින් කමිටු හදලා මේ කමිටු ඉතාමත් හොඳින් කටයුතු කරනවා. ගමේ තියෙන වෙළඳසැල් හඳුනගෙන මොන ආකාරයෙන්ද මේ ග්‍රාම සේවා වසමක එක් ග්‍රාම සේවා වසමක වෙළඳසැල් දෙකක් විවෘත කරලා තියන්න සහ එතනින් එහාට ජංගම අලෙවි රථ මොන ආකාරයෙන්ද නිවෙස් ගාවටම ඇවිල්ලා ඒ සේවාවන් ලබා දෙන්න. එතනින් එහාටත් ගිහිල්ලා අඩු ආදායම්ලාභීන් සහ දෛනිකව වේතන ගන්න සමහර පුද්ගලයන් ඉතින් ඔවුන්ට කොහොමද පහසුකම් ලබා දෙන්නේ? මේ හැම දෙයක්ම සැලසුම් කරමින් පවතිනවා. ඒ වැඩපිළිවෙල ඉතා හොඳින් කරගෙන යනවා. මේ අතරේ තමයි මේ ආකාරයෙන් සංචාරණ සීමා පනවන්න සිද්ධ වුණේ. මේ අපේම යහපතට කියන දේ හොඳින් අපේ හිතට අරගෙන කටයුතු කරොතින් එහෙම මේ තත්ත්වය අපිට ඉතා ඉක්මනින් අඩු කරගන්න පුළුවන්කම ලැබෙයි. වාර්තා වන ආසාත්‍යයන් ප්‍රමාණය අද මව්බිම ඒ ගැන වාර්තා කරා. අදවසේ සමීර සිලෝන් ටුඩේ පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ කාරණාව. දැන් ඊයේ දවසේ සමීර සඳහන් කළා වගේම අපේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාව දුරකථනයෙන් සජීව ලෙස සම්බන්ධ කරගත්ත ඒ අවස්ථාවේදී එතුමන් එක්ක කතා කරපු දේවල් අතර අපිට දැක ගන්න තිබෙ දේ තමයි දැන් සමීර පළවෙනි කොවිඩ් රැල්ල ආවම අපි දැක්කා රටේ බොහෝ තැන්වල සංචාරණ සීමා දැඩිව ක්‍රියාත්මක වෙනවා. අර ලොක්ඩවුන් තත්ත්වයට පත් කළ තිබ්බ මේ තත්ත්වෙත් එක්කම ජංගම වෙළඳ රථ බොහොම කාර්යක්ෂමව නැත්තම් පිළිවෙලකට ඒ දේවල් සිද්ධ වුණා. හැබැයි ජනතාව නගන චෝදනාවක් තමයි මෙවර එහෙම නෑනේ. තාම මේ එළවලු රථ ආවේ නෑනේ කියන කාරණාව දැන් ඊයේ දවස වෙනකන් ඒ දේ කිව්වා. හැබැයි ඊයේ දවසේ අපි දැක්ක දැන් නැවතත් ජංගම රථ ඒ පාරට ඇවිල්ලා තියෙනවා. මේ දේවල් එක්ක විශේෂයෙන්ම ජනතාවගේ දිනදා කටයුතු පහසුවෙන් කරගෙන යන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙයි කියලා අපි විශ්වාස කරනවා. ගෙදර ඉඳගෙන හරි අත්‍යවශ්‍ය දේවල් ගේ ගාවටම ගෙනත් දීලා ඒ වැඩ කටයුතු සාර්ථකව සිද්ධ වෙන බව අපි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. දැන් අද දවසෙත් මේ කටයුත්ත ක්‍රියාත්මකයි. ඔය අතරේ සිලෝන් ටුඩේ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන කාරණාව මේ සංචාරණ සීමා පිළිබඳව ජූනි 7 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. මේ විදිහට සිරස්තලයේ ලියන්නේ travel restrictions to continue till 7th of June කියලා තමයි අද ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන්නේ. No relaxing on 31st May and 4th of June මේ මැයි මාසේ 31 වෙනිදා හෙට දවසේ රට විවෘත කරන්න නියමිතව තිබ්බා. පැය කිහිපයක කාලයකට අලුයම 4 ඉඳන් රෑ 11 වෙනකන්. හැබැයි ඒ දේ දැන් අත්හිටුවලා තියෙනවා. ඒ වගේම ජුනි 4 වෙනිදාත් මේ විදිහට විවෘත කරන්න නියමිතව තිබ්බා. හැබැයි ඒකත් අත්හිටුවලා තියෙනවා. ජුනි 7 වෙනිදා දක්වා සංචාරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරනවා කියලා ප්‍රධාන සිරස්තලයේ විදිහට සිලෝන් ටුඩේ පුවත්පත කියනවා. මේ විදිහට මේ කාරණාව පිළිබඳව තීරණය ගන්නේ පහුගිය සිකුරාදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙච්ච විශේෂ රැස්වීමක කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ නිලධාරීන් සෞඛ්‍යාංශ අමාත්‍ය මණ්ඩලය වගේම රටේ මේ ප්‍රධාන පෙළේ කොරෝනාව මර්ධනය කරන්න කැපවෙන බොහෝ පිරිසක් එකතු වෙලා මේ තීන්දුව තීරණ අරගත්තා. බොහෝ පිරිසකගේ ඉල්ලීම් තිබ්බා ජුනි 7 වෙනිදා වෙනකම් අඛණ්ඩව මේ දින 14ක කාල සීමාවක් රට වහලා තියන්න, කොරෝනාව මර්ධනය කරගන්න, ව්‍යාප්ත වෙන එක පාලනය කරගන්න. ඉතින් ඒ තීන්දුව තීරණ අරගෙන තියෙනවා. දැන් බොහොම හොඳින් ඒ කටයුතු සිද්ධ වෙනවා. දැන් කොරෝනා අපි දෛනික වාර්තා වෙන ආසාදිතයන් විශ්වාස කරනවා ඉස්සරහට ඒ ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙලා අර පහුගිය කාලේ අපි දැක්ක කොරෝනාව නැති රටක් බවට පත් වෙන්නට බොහොම ආසන්නයට අපි ආවා. හැබැයි නැවතත් ඒ දේ වර්ධනය වුණා. කොහොම වුණත් ඉස්සරහට මේ තත්ත්වය ඇති කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට සංචරණ සීමා දාලා. සමීර
ඔව් සංචරණ සීමා මේ ආකාරයෙන් තර කරන්න කටයුතු කළා නැත්නම් මේවා තදින් ක්‍රියාත්මක කරන්න කටයුතු කළා ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ වලින් ලැබුණු උපදෙස් පරිදි තමයි මේ විදිහට කටයුතු කරන්න සිද්ධ වුණේ මේ සංචරණ සීමා පනවන්න මේවා දීර්ඝ කරන්න කියලා PHI මහත්වරු එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෛද්‍ය නිලධාරීන් මේ සියලු දෙනාම කිව්වා. ඉතින් මේකත් එක්ක තමයි මේ තීරණ වලට එන්න සිද්ධ වුණේ. ඒ වගේම අපි දැක්ක පහුගිය 25 වෙනිදා රට විවෘත කරපු වෙලේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න කොහොමද සමහර අය හැසිරුනේ කියලා කනගාටුයි. ගොඩක් අය නෙමෙයි සමහර පුද්ගලයන්ගේ හැසිරීම කනගාටුදායකයි. ඉතින් ඒ තත්ත්වයේ ඉදිරියටත් අපි එහෙම ගිහිල්ලා මේ වෙළඳසැල් ගාව ඒ වගේම නගරයේ විවිධ තැන්වල හැසිරෙන්න ගත්තොත් මේ සංචාරන සීමා දාන එකෙන් වැඩක් නැති වෙනවා. ඉතින් ඒක තමයි මේ ආකාරයෙන් ලිහිල් භාවයක් ඇති නොකරන්න හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ. මේ අතරේ සිළුමිණ අද වාර්තා කරනවා සංචාරණයේ අවම නොකළොත් රෝග පාලනයේ ගිලිහෙවි වෛද්‍ය සංගමයේ අනතුරු ඇඟවීමක් සිද්ධ කරනවා. මේ ආකාරයෙන් රජය මගින් මේ සංචාරන සීමා පනවල තියෙනවා. ඉතින් මේවා ලිහිල් කරනු ලබන කාලයන්හිදී අනිසි ලෙසින් සංචාරණය සිදු කළහොත් අනිවාර්යයෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය වේගෙන් සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහත්තයා සිළුමිණ පත්තරයට කියලා තියෙනවා. වෛද්‍ය සංගම විසින් දිගටම ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස සංචාරණ සීමා ක්‍රියාත්මක කළත් ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට සංචාරණ සීමා ලිහිල් කරාම අනවශ්‍ය ගමන් බිමන් වල යෙදීම මෙන්ම අනිසි ලෙසින් ඒකරාශී වීම ඇතුළු නිරෝධායන නීතිවලට පටහැන් ලෙසින් ජනතාව කටයුතු කළහොත් රෝග ව්‍යාප්තිය පාලනය කරන්න ඉඩකඩ ඇහිරී යන බව තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් මේ නවීන්ද සොයිසා වෛද්‍යතුමා සඳහන් කරන්නේ. ඉතින් මේවා අත්‍යවශ්‍ය සේවා සඳහා ලිහිල් කරාම විතරක් නෙමෙයි නජිත් අපි දකිනවා දැන් මේ ආකාරයෙන් මේ දැඩි ලෙස සංචාරණ සීමා ක්‍රියාත්මක වන කාල සීමාවන්හිදී පවා සමහර අය පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමත් මේ ගැන කිව්වා 111ක් විතර බලන් ගියාම පාර යන මිනිස්සු අනිත් අය හරියට යන්නේ තමන්ගේ අත්‍යවශ්‍ය දේවල් වලට නැත්නම් අත්‍යවශ්‍ය රාජකාරීන් සඳහා ඒ ආකාරයෙන් කටයුතු කරන්නේ 111ක් විතර බොරුවට ඒ ඇති වැඩක් නැහැ කිසිම වැඩකට නැති දේවල් වලට මහපාරේ ගමන් කරනවා. ඉතින් පොලිසියෙන් රිංගලා නීතියෙන් රිංගලා පොලිසියෙන් බේරලා යන්න පුළුවන් වෙයි. හැබැයි ඔබ හිතන්න වෛරසයෙන් බේරෙන්න පුළුවන් වේද කියලා. අපි මේ වෙලාවේ ඒක හිතන්න ඕනේ. පොලිසියෙන් බේරෙන්න නම් ඕනනම් අපේ රටේ දන්නවනේ අපේ සමහර පුද්ගලයන් කරලා තියෙන දේවල් එක්ක ඕන්න ලියුමක් හදාගන්නත් පුළුවන් Tamanටම. එහෙම ගිහිල්ලා පොලිසියෙන් බේරලා යන්න පුළුවන්. හැබැයි අපි කරන්න ඕනේ මේ වෙලාවේ වෛරසයෙන් බේරලා ඉන්න එක. ඒ වෙනුවෙන් ඔබ කටයුතු කරන්න පොලිසියටත් බොරුවක් කියලා කොහොම හරි ඒ ගමන යන්න එක නෙමෙයි ඔබ කරන්න ඕනි. අත්‍යවශ්‍යම කාරණයක් වෙනුවෙන්ද මේ මං යන්නේ කියන කාරණය ඔබ තමයි තීරණය කරන්න ඕනේ. ඉතින් එතනින් එහා කටයුතු කරන්න නොයන ගමන් යන්න එපා කියන පණිවිඩය අපි ඔබට ලබා දෙනවා. මේ වෙලාවේ පරිස්සම තමන්ගේ පරිස්සම තුල තමයි ගමක් ආරක්ෂා වෙන්නේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට රට ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අනුව කටයුතු කරන්න. සංචාරණය අවමන කළොත් මේ ආකාරයෙන් රෝග පාලනය ගිලිහෙයි කියලා වෛද්‍ය සංගමයේ අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. අද සිළුමිණේ ගැන වාර්තා කරන්නේ. ඔය අතරේ අද සිලෝන් ටුඩේ පුවත්පත කියන කාරණාවක් දැන් සමීර පහුගිය දවස්වල අපි දැක්ක බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මේ තොග සහ සිල්ලර වෙළඳුන් නගපු ප්‍රධාන චෝදනාවක් දැන් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා කියලා ඒ දේවල් වහලා මේ එළවලු ගොවීන් නොවුන්ගේ එළවලු කඩලා දැන් වෙළඳ පොළට එවලා හැබැයි මේවා අලෙවි කරගන්න විදිහක් නෑ ආර්ථික මධ්‍යස්ථාන වහලා. ඔය අතරේදී දැන් ආර්ථික මධ්‍යස්ථාන 30 31 අද සහ හෙට දවස්වල විවෘත කරනවා කියලා සිලෝන් ටුඩේ පුවත්පත කියනවා. Economic centers open on 30th and 31st of May 30 සහ 31 මැයි මාසේ අද සහ හෙට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා කියලා මේ විදිහට සිලෝන් ටුඩේ පුවත්පත කියනවා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා උපුටා දක්වමින් තමයි මේ විදිහට සිලෝන් ටුඩේ පුවත්පත මේ තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ විශේෂයෙන්ම මේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේදී සාමාන්‍ය පොදු මහ ජනතාවට නෙවෙයි මේ විදිහට විවෘත කරන්නේ තොග සහ සිල්ලර වෙළඳුන් සඳහා පමණයි මේ විදිහට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන්නේ. ඒ වගේම එළවලු තොග අපි දන්නවා රටේ විවිධ ප්‍රදේශවලින් එළවලු තොග ලැබෙනවා. දඹුල්ලට, මීගොඩට, ඒ වගේම වැලිසර, ඒ වගේම පිටකොටුව මේ මැනින් වෙළඳපොළ මේ තැන්වලට එළවලු තොග ලැබෙනවා. මේ දේවල් තොග සහ සිල්ලර වෙළඳුන් සඳහා අලෙවි කිරීමට පමණයි මේ විදිහට ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙන්නේ. ඉන්පස්සේ ජංගම රථ හරහා පොදු මහ ජනතාවට මේ දේවල් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් සාර්ථකව ක්‍රියාවට නංවලා තියෙනවා කියලා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. ඉතින් මේ පිළිබඳව සිලෝන් ටුඩේ පුවත්පත අද ওই විදිහට ලියලා තියෙනවා.
ඔව් ඉතින් අපි සූදානම් මේ ආකාරයෙන් අද කොහොමද මේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙන්නේ ඒ තුලින් මහජනතාවට තොග වෙළඳුන්ට මොන ආකාරයෙන්ද අද බඩු භාණ්ඩ ලබා ගන්න හැකියාව ලැබෙන්නේ ඊට පස්සේ මේ විවිධ ප්‍රදේශ වලට අරගෙන යන්න ඕනේ. අපි දන්නවා අද කොළඹින් පිට තියෙන සියලු ආර්ථික මධ්‍යස්ථාන දඹුල්ල ඒ වගේම කැප්පෙටිපොළ ඇඹිලිපිටිය මේ ආදී සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙනවා. මීට සමගාමීව මැනින් වෙළඳ පොළත් විවෘත වෙනවා. අපි නියෝජිතයන් අපේ නියෝජිතයන් එම ස්ථානවලට ගිහින් තියෙනවා. ඉතින් ඔවුන් සම්බන්ධ කරගෙන අපි එහි විස්තර විමසා බලන්න සූදානම්. මොකද අර ජංගම රථ සේවාවන් අජිත් පටන් අරගෙන පහුගිය කාලේ වැඩක් නැහැ බඩු නැත්තම්. දැන් බඩු මාකට් එකට එන්නේ අද 30 31 මේ හෙටත් විවෘතයි අදත් විවෘතයි. ඉතින් මොන ආකාරයෙන්ද බහණ්ඩ පැමිණීම සිද්ධ වෙන්නේ? ලෝලු අත්‍යවශ්‍ය දේවල් පොල් මේ ආදී සියල්ලක්ම එන්නේ කොහොමද? මේ දේවල් අපි සජීවීව දැනගන්න සූදානම් අපේ නියෝජිතයන් සම්බන්ධ කරගෙන. මේ අතරේ කියනවා අද මව්බිම තමයි මේ වාර්තාව අරගෙන එන්නේ. ජංගම වෙළඳ රථ නාවොත් 19:65ට කියන්න. ඔබට මෙන්න කෙටි අංකයක් තියෙනවා 19:65 දුරකථන අංකය මතක තියාගන්න. ඔබේ ගමට ආවේ නැත්නම් ඔබේ ප්‍රදේශයට ආවේ නැත්නම් හැබැයි ඉතින් කමිටුත් පිහිටවල තියෙන්නේ ගමේ තියෙනවා කමිටු ඒවට කියන්නත් පුළුවන් ග්‍රාම නිලධාරියාගේ නැත්නම් ග්‍රාම සේවක මහත්මයාගේ හෝ මහත්මියගේ දුරකථන අංකයක් ඔබ ගාව අනිවාර්යයෙන්ම තියෙනවානේ. එහෙම නැත්නම් මේ අත්‍යවශ්‍ය මහජන විමසීම් සඳහා අරලියගහ මන්දිරයේ ක්‍රියාත්මක 19:65 කෙටි පණිවිඩ අංකයට ඔබ ඕනෑම ඉල්ලීමක් ඕනම දෙයක් ඔබට ඕන වෙන ඕනම අපහසුතාවයක් කියන්න මේ සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්න සූදානම් කියලා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ජංගම රථවලට සියලුම අතුරු මාර්ග ආවරණය වන ලෙසට ගමන් කරලීමට කටයුතු කරන ලෙස අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුම් දීම් සිද්ධ කරලා තියෙනවා කියලා නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා. මේ අතර ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන යාමට ගෙන යන ජංගම රථ සඳහා භාණ්ඩ ලබා ගැනීමට අද සහ හෙට ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබනවා කියලා මේ ආකාරයෙන් සඳහන් කරනවා. ඉතින් 19:65 දුරකථන අංකය මතක තියාගන්න. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබේ ප්‍රදේශයේ ඒ අනුව කතා කරලා විමසීමක් කරන්න අහන්න. මෙන්න අපේ ගමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබට කියන්න හැකියාව ලැබෙනවා. අද ඒ පිළිබඳව මව්බිම වාර්තා කරන්න. ඒ අතර සමීර දැන් ඔය ජංගම රථවල යනවා කියලා සමහර වෙලාවට බොරු කරලා බොහෝ පිරිසක් නිදැල්ලේ සැරිසරනවා දෝ කියලා අපිටත් හිතෙනවා. ඒ කොහොම වුණත් පොලිසිය මේ විදිහට නිදැල්ලේ සැරිසරන නැත්නම් අනවශ්‍ය විදිහට පාරේ ගමන් කරන පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. දැන් ඊයේ දවසේ අපි දැක්කා දැඩි සංචරණ සීමා දැඩි නීති ක්‍රියාත්මක වෙනවා. බොහෝ තැන්වල අපි දැක්කා පොලිස් මාර්ග බාධක යොදලා තියෙනවා. ඒ වගේම අපේ පොලිස් නිලධාරී මහත්මීන් ඉන්නවා දිවාරයන් ඔබලා උන් අප්‍රමාණ වෙහෙසක් දරනවා මේ නීති හරියට ක්‍රියාත්මක කරවන්න. ජනතාවට අර ඇඟිල්ලෙන් ඇනලා මේ දේවල් කියලා දෙන්න ඕනේද කියලාත් අපිට වෙලාවකට හිතෙනවා. මොකද මේ නීතියෙන් ඔබට ගැලවෙන්න හැකියාවක් තියෙයි. හැබැයි කවදා හරි එකට දඩුවම් හම්බ වෙයි. ඊටත් කලින් ඔබට කොරෝනාවෙන් දඩුවම් හම්බ වෙනවා. ඒ හින්දා පරිස්සම් වෙන්න ඕනේ. ඒක බොහොම වැදගත්. ඔය අතරේ නීතිය කඩපු 829 දෙනෙක් අත්අඩංගුවට අරගත්තා කියලා අද සිලෝන් ටුඩේ පුවත්පත කියන මේ 27 වෙනිදා එක් දිනක් තුල වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්වෙච්ච දිනේ විදිහට 27 වෙනිදා හඳුන්වන්න පුළුවන්. 829 arrested for floating travel restrictions කියලා මේ විදිහට අද සිලෝන් ටුඩේ පුවත්පතට සිරස්තලයක් ලියනවා ට්‍රෙෂාන් ෆර්නෑන්ඩෝ. ට්‍රෙෂාන් මේ විදිහට මේ පුවත ලියන්නේ විශේෂයෙන්ම 27 වෙනිදා තමයි මේ විදිහට 829 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙන්නේ. පහුගිය ඔක්තෝබර් මාසේ ඉඳන් 2020 අවුරුද්දේ ඔක්තෝබර් 30 වෙනිදා ඉඳන් මේ ගත වෙච්ච කාල සීමාව තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්වෙච්ච දිනේ විදිහට තමයි 27 වෙනිදා හඳුන්වන්නේ. මේ සියලු දෙනා සංචරණ සීමා නීති උල්ලංඝනය කිරීම හින්දා තමයි මේ විදිහට අත්අඩංගුවට ගත්තේ කියලාත් වැඩි දුරටත් තොරතුරු කියනවා. අපි පහුගිය දවස්වලත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් සම්බන්ධ කරගෙන ඊයේ රාත්‍රියේ ඔබ ප්‍රවෘත්ති දකින්න ඇති. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් අදහස් පළ කළා කොච්චර පිරිසක් අත්අඩංගුවට ගත්තද කියන කාරණාව පිළිබඳව. ඉතින් මේ සියලු දෙනා අර සංචරණ නීති නැත්තම් කොරෝනා නිරෝධායන නීති මේ දේවල් උල්ලංඝනය කරපු හින්දා තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මේ දේවල් උල්ලංඝනය කරලා ඔබට ලැබෙන දේ මොනවද අන්තිමේදී? අන්තිමට ලැබෙන්නේ වෛරසය විතරයි. ඒ හින්දා ඔබ පරිස්සමෙන් ඉන්න ඕනේ. තමුන් පරිස්සම් වෙනවටත් වැඩි සමාජයේ අනෙක් පිරිසව පරිස්සම් කරන්න ඔබ දැනගන්න ඕනේ. ඒක ඔබේ වගකීමක්. ඒ බව තමයි අපි මතක් කරන්නේ. අද සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරපු පුවතක් සමීර. ඔව් මේ ජංගම රථ සහ විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමින් ග්‍රාම සේවා වසම් වල එක ග්‍රාම සේවා වසමක නියෝජනය වන විදිහට පොඩි සිල්වර කඩ දෙකක් විවෘත කරලා තියන්න මේ වෙද්දි පියවර අරන් තියෙනවා. අර කමිටුවල මේ කාර්යභාරයක් තමයි නජිතේ විශාකාවන් තෝරගන්න එකේ සිල්වර කඩ දෙකක් තෝරගන්න එක. ඉතින් ඒ කඩවල අයත් වැඩිමිලට බඩු විකුණන්න එපා. මේ වෙලාවේ හැමෝම යම් අසීරුතාවයකට පත් වෙලා ඉන්නේ. මිනිස්සු පීඩාවට පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා
ඒ ගේන බඩු ටික සාධාරණ ලාභයක් තියාගෙන ඔබ විකුණන්න කටයුතු කරන්න ලොකු ලාභ අරගෙන මේ මොහොතේදීත් අර තිබුණු අපේ පරණ පුරුදු එළියට අරගෙන ලොකු ලාභයක් හදන්න මහා මන්දිර හදාගන්න ඒ මුදල් වලින් කටයුතු කරන්න එපා. යම් ලාභයක් තියාගෙන ඒ අලෙවි කිරීම කටයුතු සිද්ධ කරන්න. මේ අතරේ සයිනෝෆාම් එන්නත් තවත් ඔගයක් එනවා කියලා අද මව්බිම් වාර්තා කරනවා. ඒ සම්බන්ධයෙන් වන කතා අපි දිගින් දිගටම කිව්වා. දැන් මොන ආකාරයෙන්ද මේ එන්නත් අපිට ලැබෙන්නේ? මේ තාක් දුරට අපිට ලැබුණේ නොමිලේ ලැබුණු එන්නත් මේ සයිනෝෆාම් එන්නත්. හැබැයි අපි මිලදී ගන්න එන්නත් පළවෙනි තොගය මේ ආකාරයෙන් ලැබෙනවා 6 වෙනිදා. අද ඒ ගැන වාර්තා කරනවා. සයිනෝෆාම් ලක්ෂ 10ක් ජූනි 6 වෙනිදා චීනයෙන් මෙරටට කියලා අද මව්බිම වාර්තා කරලා තියෙනවා. සමහර එන්නත් ගැන තව බොහෝ දේවල් කියන්න තියෙනවා. එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන අපි කියන්නක් විරාමයක් කරමු. ඔබ නැවතත් එකතු වෙන්නේ සතියක පත්තර මේන්තුවත් එක්ක. අපි ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් හිටියේ. සමීර, දැන් එන්නත් කතාවෙන් තමයි අපි නැවැත්තුවේ විරාමයේ ගත්තේ. විශේෂයෙන්ම දැන් සයිනෝෆාම් එන්නත් ලක්ෂ 10ක් අපේ රටට එන්න නියමිත වෙලා තියෙනවා මේ දේවලුත් එක්ක. විශේෂයෙන්ම ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව ගැන අද දෙවෙනි පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙන්නේ. දැන් ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව 3 ලක්ෂයකට වැඩි පිරිසකට ලබා දීලා තියෙනවා. කොහොම වුණත් ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව ලක්ෂ 6කට අහිමි වීමේ ඉඩකඩක් තියෙනවා කියලා අද දිවයින පුවත්පත කියනවා. උපාලි දසේර මේ ගැන ලියන්නේ කොරෝනා රෝගය පාලනය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් දෙන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් මෙරට ලක්ෂ 6ක පමණ ජනතාවකට එහි දෙවෙනි මාත්‍රාව නිසි කාලයට ලබා දීමට නොහැකි ගැටලුවක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඉන්දියාවේ සීරම් සමාගමකින් ලබා දුන් මේ එන්නත් මාත්‍රා ලක්ෂ 9න් මාත්‍රා දෙකම ලබා දීමට හැකි වී ඇත්තේ ලක්ෂ 3ක පමණ පිරිසකට බව එන්නත් ලබා දීමේ වැඩසටහනේ නිරත සෞඛ්‍ය බලධාරීන් පවසනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ එන්නත් කරන වැඩසටහනේ දුර්වලතාවක් නොව ඉන්දියාවේ සීරම් සමාගමේ එන්නත් නිෂ්පාදනය සම්බන්ධ මත වූ ගැටලුවක් මත ඇති වූවක් බවද එම නිලධාරීන් සඳහන් කරනවා. මේ තත්ත්වය ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කරන තවත් රටවල් කිහිපයකට මතු ඇතැයිද ඔවුන් ප්‍රකාශ කළා තියෙනවා. එම එන්නත දැනට මිලදීගෙන සිටින රටවලින් ලබා ගැනීමට රජය උත්සාහ කළද එන්නත නිපදවන සමාගමින් හෝ නියෝජිතයෙකු මගින් ලබා ගන්නාමෙන් වගකීමක් හෝ විශ්වාසයක් සහතිකයක් ලබා දීමට අදාළ රටවල බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම නිසා එම උත්සාහයද අසාර්ථක වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීන් සඳහන් කරනවා කියලා වැඩිදුරටත් කියනවා. අපි දැක්ක පාර්ලිමේන්තුවේදී විපක්ෂය නගපු ප්‍රධාන චෝදනාවක් මේ තියෙන රටවලින් හරි අරගෙන දෙන්න කියලා. හැබැයි එහෙම රටවලින් අරගෙන වගකීමක් නැතුව අපේ රටේ ජනතාවට මේ එන්නත් කරන්නේ සිද්ධ කරන්න පුළුවන් දෙයකත් ගැටලුවක්. අවසානයේදී සමහර විට විපක්ෂය ඒකත් හේතුවක් කරගන්න පුළුවන් මේ ජනතාවට මේ ප්‍රමිතියකින් තොර එන්නත් පාවිච්චි කළා කියලා. ඉතින් ඒ හින්දා වගකීමක් ඇතුව මේ වැඩේ කරන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම මේ එන්නත් නිපදවන සමාගමේ නියෝජිතයෙකු හරහා හරි මිලදී ගන්න හැකියාවක් තියනවද කියලා බලනවා කියලා විශේෂයෙන්ම දිවයින පුවත්පතට අද කියනවා. පවතින තත්ත්වය මත විකල්ප වශයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් පිරිසට එහි ක්‍රියාකාරී කාල සීමාව අවසන් වූ පසු සයිනෝෆාම් එන්නත හෝ ස්පුට්නික් එන්නත ලබා දීමට පියවර ගැනීමට විශේෂඥ වෛද්‍යවරු දැන් සූදානමින් සිටිනවා. ඒ පිළිබඳව යෝජනා කරලා තියෙනවා. දැනට මේ එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට හැකි වී ඇත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයන්ට සහ කොවිඩ් මර්ධන වැඩසටහනේ නිරත ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසකට පමණක් බව වාර්තා වෙනවා කියලා අද දිවයින පුවත්පත ඔය විදිහට කියනවා. අර කිව්ව විදිහට මේ ක්‍රියාකාරී කාල සීමාව අවසන් වෙලා ඊළඟට සයිනෝෆාම් එන්නත හරි නැත්නම් ස්පුට්නික් එන්නත හරි ලබා දෙන්නට හැකියාවක් තියෙනවා නම් ඒකත් බොහොම වටිනවා. ඔය අතරේ දිවයින කියන ඇඟලුම් සේවකයන්ට විශේෂ එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මකයි කියලා උපාලි දසේර මේ ගැන ලියන්නේ. ඇඟලුම් සේවකයන්ට විශේෂ එන්නත් වැඩසටහනක් මේ තමයි සිරස්තලයේ මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හල්ලෙහි සේවක සේවිකාවන් සඳහා කොරෝනා පාලන විශේෂ එන්නත් වැඩසටහනක් ජුනි මාස මුල් සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ජාතික කොවිඩ් පාලන මෙහෙයුම් කමිටුව තීරණය කළා කියලා අද දිවයින පුවත්පත ওই විදියට කියනවා. ඔව් රටේ තත්ත්වය මේ වෙද්දි කොහොමද මහජනතාවගේ හැසිරීම මොන ආකාරයෙන්ද ඊයේ දවසේ වාර්තා වීම. ඉතින් මේකත් එක්ක අපිට ඉදිරියේදී මේ සෞඛ්‍ය අංශ ලබා දෙන තීරණ සියල්ලක්ම වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි සූදානම් මේ මොහොතේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාව සම්බන්ධ කරගන්න උදෑසනින්ම මේ තොරතුරු නිවැරදිව හරියට දැනගන්න. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා අපි සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන්, සුබ උදෑසනක්, නිරෝගී උදෑසනක් ඔබතුමාට. ආයුබෝවන්, සුබ උදෑසනක් ඔබට.
අජිත් රෝහණ මහත්මයා අපිට කියන්න දැන් අද ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙනවා කොළඹින් පිට සහ කොළඹ මේ සියලු ආර්ථික මධ්‍යස්ථාන ඒ වගේම ඊයේ දවසේ පොලිස්පතිවරයා දැනුම් දෙනවා සියලු පොලිස් ස්ථාන වලට මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් පරීක්ෂා කිරීම කරන්න එපා කියලා. මේකත් එක්ක මොන වගේ සහනයක්ද මේ ආර්ථික මධ්‍යස්ථාන වලට යන එන රථ වාහන වලට සහ පුද්ගලයන්ට ලබා දීමට අද දවසේදී කටයුතු කරලා තියෙන්නේ? ඔයතරම දැන් ඊයේ රාත්‍රියේ ඉඳලම අපි ඒ පහසුකම් සැලසීම සිදු කළා. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳ මධ්‍යස්ථාන වලට යන වාහන වලට අවශ්‍ය උපරිම පහසුකම් සැලසන්න කියලා බාධාවකින් තොරව ඒ ස්ථානවල වෙත ගමන් කරන්න. එළවලු එහෙම නැත්නම් වෙනත් නිෂ්පාදන, කෘෂිකාර්මික නිෂ්පාදන, මත්ස්‍ය නිෂ්පාදන මේවා රැගෙන යනවා නම් ඒ රැගෙන යන රථවලට බාධාවකින් තොරව ගමන් කරන්න පුළුවන්. ඒ වගේ මේ ආර්ථික මධ්‍යස්ථාන වලින් භාණ්ඩ රැගෙන නැවත යම් යම් ප්‍රදේශවලට යනවා නම් ඒ වාහන වලට යන්නත් පුළුවන්. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන ආපු වාහන නැවත හිස්ව ගමන් කරනවා නම් ඒවට ගමන් කරන්නත් පුළුවන්. එකම දේ යම් අවස්ථාවකදී නැවැත්තුවොත් ඔවුන් සනාථ කරන්න ඕනේ. ඔවුන් ගමන් කළේ එවැනි කටයුත්තකට කියලා. ඉතින් ඒ අනුව තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ඊයේ රාත්‍රියේ ඉඳලම අද දිනේ හෙට දිනේ ඒ අවශ්‍ය උපරිම පහසුකම් අදාළ මධ්‍යස්ථාන කරා යන වාහන වලටත් ඒ වගේ මධ්‍යස්ථාන වලින් පිටතට යන වාහන වලටත් අපිට අපේරු ලබනවා. අජිත් රෝහණ මහත්මයා මේ විශේෂයෙන්ම දැන් ඊයේ දවසේ අපි දැක්ක උදෑසන කාලයේ පටන් බොහෝ දැඩි සංචාරණ නීති ක්‍රියාත්මක වුණා. පොලිසිය පරීක්ෂා කිරීම සිද්ධ කළා. අපි දැක්ක පාරේතොටේ අපි යනකොට විශේෂයෙන්ම පරීක්ෂා කිරීම දැඩිව සිද්ධ වුණා. කලින් දවස්වලට වැඩියෙන්. දැන් ඊයේ දවසේ අත්අඩංගුවටගත් පිරිස් ඉන්නවද? ඒ පිළිබඳව තොරතුරු ඔබතුමන්ට ලැබිලා තියෙනවද කොහොමද? ඔය ඇත්තටම දැන් ඊයේ සංචාරණ සීමා ක්‍රියාත්මක වෙච්ච දිනයක්. ඊයේ සංචාරණ සීමා ක්‍රියාත්මක වෙච්ච දිනයක්. අපි සංචාරණ සීමා මුලින්ම ආරම්භ කළේ මාර්තු මාසේ 18 වෙනිදා ගිය අවුරුද්දේ. ඒ කියන්නේ මීට මාස 14මාරකට ඉස්සෙල්ලා. නමුත් මේ සංචාරණ සීමා නිරෝධායන රීති ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්වා කාලය තුල එක් දිනකදී අත්අඩංගුවට ගත්ත වැඩිම සංඛ්‍යාව අත්අඩංගුවට ගත්තේ අද උදෑසන 6න් අවසන් වන පැය 24 කාල සීමාවේ ඒ සංඛ්‍යාව 914ක් පමණ වෙනවා. ඉතින් සංචාරණ සීමා නොමැති දිනයකත් නිරෝධායන රීති උල්ලංඝනය කිරීම වලට සම්බන්ධව මෙතරම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒකට සංචාරණ සීමා ක්‍රියාත්මක වෙනකොට මෙතරම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සිදු කළේ අපිට මේ සංචාරණ සීමා කඩ කරන පුද්ගලයෝ හම්බෙච්ච හින්දා. හැබැයි මේ 914න් අදහස් වෙන්නේ නැහැ ඊයේ දිනේ ඇතුළත ලංකාවේම සංචාරණ සීමා කඩ කළේ 914යි කියලා. මේ පොලිසිය අත්අඩංගුවට ගත්ත ගාන මේකේ 100,000 ගුණයක් වෙන්න පුළුවන්. කඩ කරපු සංඛ්‍යාව මීට වඩා වැඩි. නමුත් වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනේදී. එයින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තියෙන්නේ මාතලේ ප්‍රදේශයෙන් 171ක්. ඒ වගේම නිකවර්තිය ප්‍රදේශයෙන් 116ක් පමණ. හොඳයි. අපි දැක්කා දැන් විශේෂයෙන්ම මේ දැන් රැකියාවට යන කෙනෙක් නම් අදාළ ආයතනයේ ලිපියක් සහිතව යන්න ඕනේ. ඒ වගේම හැඳුනුම්පත මේ දේවල් අනිවාර්ය කරලා තියෙනවා. දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අපි දැනගන්න කැමති විශේෂයෙන්ම දැන් මේ ලිපියේ අදාළ දින කාල සීමාවක් සටහන් වෙන්න ඕනද නැත්නම් අවසර තියෙන ලිපියක් ප්‍රමාණවත්ද? කොහොමද මේ ලිපිය කොයි වගේ ලිපියක් වෙන්න ඕනද පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා? ඔව් දැන් යම්කිසි අත්‍යවශ්‍ය සේවාවක සමාජිකයෙක් හුදෙකලාව තනියෙන් ගමන් කරනකොට ඒ සේවය සඳහා තමයි මේ ලිපිය අවශ්‍ය වෙන්නේ. තමන්ගේ සේවා ස්ථානයට යන්නයි සේවා ස්ථානෙන් පිට වෙන්නයි අදාළ සේවා යෝජකයා ඒ ප්‍රධානියෙක් අංශ ප්‍රධානියෙක් විසින් මේ ලිපිය නිකුත් කරලා තියෙනවා නම් ජාතික හැඳුනුම්පත් අංකයත් සමග මේ කියන පුද්ගලයා මගේ ආයතනයේ සේවකයෙක්. ඔහු අද දින නැත්නම් මේ කාල පරිච්ඡේදයේ 31 පළවෙනිදා දෙවෙනිදා දක්වා නැත්නම් 31 සිට 7 වෙනිදා දක්වා සේවයට කැඳවට තියෙනවා කියලා ඒ ප්‍රමාණවත්. නමුත් දැන් අත්‍යවශ්‍ය සේවාවල වාහන ක්‍රියාත්මක වෙනවා විවිධ සේවා සපයන්න. ඒ අවස්ථාවේදී ඒ අත්‍යවශ්‍ය සේවා වලට අදාළ ආයතනයේ වාහනය අපි දන්නවා ඒ ආයතනයේ වාහනයක් ඒ වගේම හැඳුනුම්පත තියෙනවා ප්‍රමාණවත්. දැන් උදාහරණයකට අපි ගත්තොත් ITN එකේ ස්ටාෆ් එක නැත්නම් සමාජිකයින් මාධ්‍යවේදීන් ශිල්පීන් ඒ අය ප්‍රවාහනය කරන වාහනයක් තියෙනවා. ITN කියලා ගහලා තියෙනවා. එතකොට ඔබේ ආයතනින් තමයි මේ ප්‍රවාහන සේවාව සපයන්නේ. එතකොට ඒ වාහනේ නවත්තපුවාම ඒක ITN එකේ වාහනයක් කියලා සනාථ වෙනවා නම් ඒ තුල ඉන්න කට්ටියගේ හැඳුනුම්පත් බලනකොට පේනවා නම් ඒ ITN එකේ රාජකාරී කටයුතු කරනයි කියලා ඒ හොතටම ප්‍රමාණවත්පත්. නමුත්
තනිතනිව ගමන් කිරීමේදී තමයි අර ලිපියක් අවශ්‍ය වෙන්නේ. දැන් ඔය ITN එකේ කියලා බෝඩ්ඩයක් ගහලා තියෙනවා නම් ඒක ප්‍රමාණවත්. ඒ කියන්නේ ITN එකට නෙමෙයි ඕනම ආයතනයකට ඒක අදාළයි නජිත්. ඉතින් මේකත් එක්ක ඔබ හැබැයි මේ උදාහරණයක් ඇරෙට කිව්වේ ඔබත් අත්‍යවශ්‍ය සේවා සපයන ඔව් අනිවාර්යෙන්. දැන් අජිත් රෝහණ මහත්තයා මේකත් එක්ක අපි දන්නවා දැන් මෙහෙම බෝඩ් එකක් විතරක් දාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ යන්න පුළුවන් එක රථයක යන්න පුළුවන් අවම ගාණක් තියෙනවා. උපරිම ගාණක් තියෙනවා. ෂීට් ගානට විතරයි මේ හැම වාහනයකම ධාවනය කරන්න හැකියාව ලැබෙන්නේ. අපි දැක්කා එහෙම පුද්ගලයන් අත්අඩංගුවටපත් වෙනවා විවිධ කර්මාන්තශාලාවල මෙහෙම ආයතනවල සේවකයන් ප්‍රවාහනය කරනවා. මේ අතරේ දැන් ඔබ කියනවා මාස 14කට පස්සේ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගන්නවා 914. මේකත් එක්ක දැන් හෙට සෙන්සුරාදා ඉරිදායින් පස්සේ අත්‍යවශ්‍ය සේවා සඳහා හෙට වැඩි පිරිසක් කොළඹට එනවා. ඔවුන්ට දෙන්න තියෙන උපදේශ මොකද්ද? දැන් උන්ට දෙන්න තියෙන්නේ දැන් වාහනේ එහෙම කියලා කිව්වට අපි වාහනේ එකෙමද කියලා බලනවා. ඒ ආයතනෙම වාහනයක් වෙන්න පුළුවන් ආයතනෙ කුලියට ගන්න. ඊට අමතරව මේ හැමෝටම අදාළ ආයතනයට අදාළ හැඳුනුම්පත තියෙන්න ඕනේ. තමුන් බාරේ ඒ සනාථ කරන දෙයක් තියෙන්න ඕනේ. ඒ වගේම හෙට ඒ අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයෝ එනවා නම් අපි ඉල්ලන්නේ එකක් තමයි මේ ආයතන ප්‍රධානීන්ගෙන් අවශ්‍යමයි පමණක් කැඳවන්න. අවශ්‍යමයි පමණක් අවශ්‍යතාවයට කැඳවන්න. ඒ වගේම ලිපි නිකුත් කිරීමේදී ඒ සාමාන්‍ය සුපුරුදු පරිදි ඔබ ආයතනයේ සේවකයෙක් වෙච්ච පමණින්ම ඔහුට ලිපි නිකුත් කරන්න එපා. ඇත්තටම ඔහුගේ සේවය අවශ්‍ය නම් ඔහු කැඳවලා තියෙනවා නම් ලිපි නිකුත් කරන්න. ඉතින් ඔබ දකින්න ඇති කොළඹ ඒ වගේම ලංකාව පුරාම මාර්ග පාදක යොදලා තියෙන ආකාරයේ මේ යොදලා දැඩි පරීක්ෂා කිරීම කරන්නේ මේ ආකාරයට පොලිස් නිලධාරීන් පැය 12ක් විතර දවසේ එක දිගට එක කණ්ඩායමක් රාජකාරී කරන්නේ ඔබේ යහපතට මේ 7 වෙනිදා වෙනකොට මේ සංචාරන සීමා කාලය තුල ඒ ආසාදිතයෝ පිළිවීම වළක්වාගෙන මේක එතනින් අවසන් කරන්න. නමුත් ජනතාව ඒවට අනුගත වෙලා කටයුතු කළේ නැත්නම් ඒ සීමාව තව ඉදිරියට ගෙන යන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. වෛද්‍ය විශේෂඥයෝ කියයි නැවත පොකුරු අනුපොකුරු ඇති වෙනවා කියලා. ඉතින් ඒ නිසා 7 වෙනිදා මේක අවසන් කරගන්න ඕන නම් ජනතාව කැපවීමෙන් කටයුතු කරන්න ඕනේ. ජනතාව කියලා කිව්වම සාමාන්‍ය ජනතාව විතරක් නෙමෙයි සේවා සපයන අත්‍යවශ්‍ය සේවා සපයන අපි හැමෝමත් ඒකට දායකත්වය දක්වන්න ඕනේ. වාහනවල ගමන් කිරීමේදී අත්‍යවශ්‍ය සේවා තියා කුමන සේවාවක් වුණත් නිරෝධායන රීති වලට අනුගත වෙන්න ඕනේ. මුහුණු ආවරණ පළඳින්න ඕනේ. ඒ සීට් ප්‍රමාණයට පමණක් එන්න ඕනේ. මේ සියල්ල ඒ ආකාරයටම සිදු වී යුතුයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අවසාන වශයෙන් මේ නීතිය හැමෝටම එකයි කියන කාරණයක් එක්ක මේ කතාව මම අහන්නේ අද මව්බිම් පත්තරේ වාර්තා කරනවා. ඉරිදා මේක ගොසිප් එකක්ද දන්නේ නැහැ. ඒ නිසා මේ හරියටම දැනගන්න එක වටිනවා. පොලිස් ලොක්කෙක්ගේ බිරිඳකට සංචරණ සීමා මතක් කළ කොස්සාපලට මාරුවක් පැය 3කින් යලි හිටපු තැනටම කියලා කොළඹ ප්‍රදේශයේ එවැනි සිද්ධියක් වෙලා තියෙනවද? නෑ එවැනි යම් සිදුවීමක් තියෙනවා. ඒ ගැන විමර්ශනයක් කරනවා. මොකද මේ මරදාන ප්‍රදේශයේ යම් සිදුවීමක් ඇති වෙලා ඒ සම්බන්ධ තොරතුරක් ලැබිලා තියෙනවා. ඒ සිදුවීමට අදාළ කියන කාරණා අපිට තාම කියන්නට බෑ. නමුත් ඒ අදාළ පොලිස් නිලධාරියා ඒ ස්ථානයටම නැවත රාජකාරී යොදවලා තියෙනවා. මේ ගැන කොළඹ මධ්‍යම ප්‍රදේශීය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කළා තියෙනවා. හොඳ අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන අපිත් එක්ක සජීව ලෙස දුරකථනයෙන් සම්බන්ධ වුණු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයාට ඔබතුමා වගේම රටේ සමස්ත පොලිස් සේවය සිද්ධ කරන්නේ සේවය අපි ගෞරවණීයව මතක් කරන විශේෂම දැන් සමීර ඊයු දැසන කාලයේදී අපි පාරිතොටේ ගමන් කරනකොට ඒ පාරිතොටේ හිටගෙන ඉඳපු පොලිස් නිලධාරීන් ඊයේ රාත්‍රිය වෙනකම් හිටියා. උන් පැය 12කටත් වැඩි කාලයක් ඔවුන්ගේ සේවය ඉටු කළා. මේ අවුව වැස්ස නොබලා ඔවුන් සේවයක් සිද්ධ කරන්නේ රටේ මහ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කරන්න නීති හරියාකාරව රකින්නවද කියන දේ බලන්න තමයි ඔවුන් මේ විදිහට කටයුතු කරන්නේ. හරිනම් මේ වගේ ඇඟිල්ලෙන් යන යන නීති ගැන මතක් කරන්න ඕනෙත් නැහැ. විනයගරුක ජනතාවක් විදිහට ඒ වගකීම අපේ කර මත පැවරලා තියෙනවා. කොරෝනාවෙන් අපි ආරක්ෂා වෙන්න ඕන නම් අපි නීති වලට අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ. අපි ඒ දේත් මතක් කරන විශේෂයෙන්ම පොලිසිය කරන සේවය, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රටේ බොහෝ පිරිසක් දැවැන්ත මෙහෙවරක නිරත වෙලා ඉන්න මොහොතක් ඔය අතරේදී විශේෂයෙන්ම දැන් මේ අතරේදී රටේ අර ශ්‍රම බලකාය රැකියාව සිද්ධ කරන බොහෝ දෙනෙක් ඉන්නවා. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජ්‍යාංශයේ බොහෝ පිරිසක් සමහරලාට නිවාඩු පිට ඉන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි පෞද්ගලික අංශයට එහෙම නැහැ. පෞද්ගලික අංශයේ අපි දකිනවා සමීර මේ නිවාඩු නොබලා රැකියාවට යන පිරිසකුත් ඉන්නවා. සමහර පිරිස් නිවාඩු අරගෙනත් තියෙනවා. සමහර ප්‍රදේශ ලොක්ඩවුන් තත්ත්වයට පත් කරලා තියෙනවා. මේ අයගේ රැකියාව සුරක්ෂිතද? අද සිළුමිණ පුවත්පතේ ගැන කියනවා.
ඔව් අද වාර්තා කරනවා පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිත බව කම්කරු අමාත්‍යවරයා කියලා තියෙන්නේ. ඒ පිළිබඳව මේ ආකාරයෙන් වාර්තා කරනවා පෞද්ගලික අංශයේ රැකියාවන්හි නිරත සියලු සේවකයන්ගේ රැකියාව සුරක්ෂිත කර ඇතැයි කම්කරු අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල්ද සිල්වා මහත්තයා කියනවා. යනෝ රට වසා තබන අවස්ථාවන්හිදී පවා සියලු සේවකයන්ට රුපියල් 14500ක් හෝ වැටුපෙන් අඩක් හෝ යන දෙකෙන් වැඩි මුදල ලබා දීමට කටයුතු කරන බව එමතුමා කියනවා. කොරෝනා පළමු රැල්ල පැවති අවස්ථාවේ රජය මේ තීරණ ගත් බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශය හාම්පුතුන් හා වෘත්තීය සමිතිය අතර සාකච්ඡා කරලා තියෙනවා කියලායි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඉතින් මේකත් එක්ක ඔබ කිව්වා අර ඇඟලුම් සේවකයන්ට විශේෂ ක්‍රමවේදයක් යටතේ මේ එන්නත්කරණය ලබා දෙන්න, ඒ වගේම පහසුකම් ලබා දෙන්න කටයුතු කරමින් පවතිනවා කියලා. ඔවුන් මේ මොහොතේදීත් සේවාවන් වලට යනවා. අද ඉරිදා කියලා නෑ, ඊයේ සෙනසුරාදා කියලා නෑ, හෙට සම්දා කියලා නෑ, කොරෝනා කියලා නෑ. ඔවුන්ගේ රාජකාරීන් වල නිරත වෙලා ඉන්නවා. අපි දකිනවා මහා පාන්දර තමන්ගේ ට්‍රාන්ස්පෝර්ට් එක එනකම් වාහනේ එනකම් පාරේ අයිනේ මේ ආකාරයෙන් මේ රැකියාවන් වලට යන කර්මාන්තශාලාවල BOI එකේ ආයෝජන පවර්ධන කලාපේ මේ ආකාරයෙන් ඒ තමන්ගේ රැකියා ආයතනයට යන්න සූදානම් වෙලා ඉන්නවා. ඔවුන්ට අපේ උත්තමාචාරය පළ කරන්න ඕනි. ඔවුන් මේ ආකාරයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න දැවැන්ත දායකත්වයක් මේ මොහොතේ ලබා දෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා තමයි මේ කණ්ඩායම ඉලක්ක කරගෙන විශේෂ ක්‍රමවේදයක් යටතේ එන්නත් ලබා දෙන්න කටයුතු කරනවා කියලා සෞඛ්‍ය අමාත්‍යතුමේ පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය කිව්වේ. මේකත් එක්ක දැන් මේ ආකාරයෙන් මෙහි කර්මාන්තශාලා විවෘත කරලා තියෙනවා කියලා මේ චෝදනා ගණනාවක් විපක්ෂයක් විදිහට සමහර තැන්වලදී අපිට අහන්න දැකින්න ලැබුණා. මේවා කම්කරු දෙපාර්තමේන්තුවට තමයි ඍජුවම එල්ල වුණේ. ඊයේ මේ සම්බන්ධයෙන් ඔවුන් පිළිතුරු ලබා දුන්නා. අපි බලමු මේ පිළිබඳව ඔවුන් මොකද්ද කියන්නේ කියලා. පසුගිය දිනවල ඇතැම් ඇඟලුම් කර්මාන්තශාලාවල සේවක සේවිකාවන් කොවිඩ් ආසාදිතින් බවට පත්වීම හේතුවෙන් ඇතැම් පාර්ශව කම්කරු දෙපාර්තමේන්තුවට ද්වේෂ සහගත චෝදනා එල්ල කර තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. කොවිඩ් ආසාදිතින් හඳුනාගත් ඇඟලුම් කර්මාන්තශාලාවල සෞඛ්‍ය කමිටු පිහිටවා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීමටත් සෞඛ්‍ය කමිටු සතියකට වරක් රැස්ව සේවක සේවිකාවන් පිළිබඳ නිරන්තර අවධානය යොමු කිරීමටත් පියවරගෙන තිබෙනවා. වෛරසය පැතිරීම සෞඛ්‍ය කමිටු පිහිටවා නැති නිසා ඇති වූවක් බවට ඇතැමුන් ගෙන ගිය ප්‍රචාරවලට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එමෙන්ම රාජ්‍ය සේවයේ නිරත ගැබිනි මව්වරුන් සේවයට නොකැඳවන ආකාරයෙන්ම පෞද්ගලික අංශයේ සේවයේ නිරත ගැබිනි මව්වරුන්ටත් එම වරප්‍රසාදය ලබා දෙන ලෙස කර්මාන්තශාලා හාම්පුතුන්ගෙන් දැනටමත් ඉල්ලීම් කර තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ටත් එන්නත්කරණයේදී ප්‍රමුඛතාව ලබා දීමටයි අවධානය යොමු කර ඇත්තේ. මෙවැනි වසංගතයක් පවතින මොහොතක එකිනෙකාට චෝදනා කර ගැනීම නවත්වා සියලු දෙනා එක්ව ඇතිව තිබෙන තත්වයට මුහුණ දීමට කටයුතු කළ යුතු බවයි කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එතමයි කම්කරු අමාත්‍යාංශයේ නිවේදනය. කොයි ආකාරයෙන්ද ඒ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ සහ සමහර පිරිස් දේශ සහගතව සමීර මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අර බොරදී මාළු බානවද කියලාත් හිතෙනවා. ඒ විදිහට කටයුතු කරනවා. එහෙම කරන්න නම් එපා. රටක් විදිහට අපි එක්ව ගමනක් යන්න ඕන කියන දේ මතක් කරනවා. අද ජාතික පුවත්පත් තවත් තොරතුරු වාර්තා කරනවා. ඔව් මේ සංචාරන සීමා දීර්ඝ කිරීම සමහර අය මේක ටිකක් අර අපහසුතාවයට පත් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපේම වරදින් තමයි මේ දේවල් උනේ. දැන් ඉන්දියාව ගත්තාම ඉන්දියාවේ මිනිසුන්ගේ වරදින් තමයි මේ ආකාරයෙන් ඉන්දියාව මේ වෙද්දි පත් වෙලා තියෙන්නේ. ඔවුන් ඉන්දියා රජය මේ එන්නත්කරණය සිද්ධ කරන්න මිනිස්සුන්ට එන්න කොහොම මිනිස්සු ආවේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ හැසිරීම අන්තිමයි. මේ වෙද්දිත් එහෙමයි. සමහර විවාහ මංගල උත්සව මේ වෙද්දිත් තමිල්නාඩුවේ අපි දැක්ක ගිය සතියේ ඒගොල්ලෝ මේ ගුවන් යානයක ඒගොල්ලන්ගේ විවාහ මංගලෝත්සවය අරගෙන තියෙනවා මේ ගොඩබිමේ ගන්න බැරි තහංචි පැනවීමත් එක්ක. ඉතින් මේ වගේ හෝලන් එක්ක තමයි ඉන්දියාව මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිත් මේ තත්ත්වයේ තේරුම් ගැනීම තමයි ඉතා වැදගත් වෙන්නේ. අපේ රටේ සංචාරන සීමා ක්‍රියාත්මක කරලා තියෙනවා. අද වාර්තා කරනවා මව්බිම් පත්තරේ PHI සංගමේ ලේකම්තුමා කියන්නේ සංචාරන සීමා දීර්ඝ කිරීමේ සාර්ථක ප්‍රතිඵල ඉදිරි සති දෙක තුනේදී ගන්න පුළුවන් වෙයි. අපිට ඒක බලා ගන්න පුළුවන් වෙයි කියලා ඔහු සඳහන් කරනවා. මහින්ද්‍ර බාලසූරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අත්‍යවශ්‍ය සේවා පිළිබඳව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් එම ගැසට් නිවේදනයට මුවා වී ඇතැම් පුද්ගලයන් සිය රථවාහනවල අත්‍යවශ්‍ය සේවා පුවරු සවි කරගෙන වංචා සහගතව සංචාරණයේ යෙදෙන බවත් එම ක්‍රියා වැළැක්වීමට පීවර නොගත්තොත් මේ සංචාරන සීමා දීර්ඝ කෙලිමෙන් පළක් නොවන බව මහින්ද්‍ර මහත්තයා කියනවා. ඉතින් ඒකට හොඳ උත්තරයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා නියෝජ්‍ය පොලිස්පතිතුමා දුන්නා. පරීක්ෂා කිරීම සිදු කරනවා නිවැරදිව බලනවා මොකටද යන්නේ, ඇයි යන්නේ, මොකක්ද හේතුව, කීයකට මේ කී දෙනෙකුට මේකේ යන්න අවසර ලබා දීලා තිනවද, හරි ගානද යන්නේ, මේ සියල්ලක්ම බලනවා. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න. ඔබේ ප්‍රවේශම සඳහා තමයි මේ ආකාරයෙන් පරීක්ෂා කිරීම සිදු කරන්නේ. හොඳයි අපි විරාමයක් ගමු සමීර. විරාමයෙන් පස්සෙත් එකතු වෙමු.
සතියක පත්තරමේන්තුවත් එක්ක. ඔබටත් සතියක පත්තරමේන්තුවත් එක්ක අපේ ජාතික පුවත්පත් බලමින් හිටියේ කොරෝනාව ගැන බොහෝ දේ කතා කළා. කොරෝනා විපත වගේම අපි දැක්ක පහුගිය කාලේ අයහපත් කාලගුණිනුත් විපත් එල්ල වුණා. ඔය අතරේදී තමයි පහුගිය 20 වෙනිදා MV Express Pearl නෞකාව ගිනිවත්වීමට ගිනිගන්න ආරම්භ වුණේ. දැන් මේ වෙනකොට ඊයේ පෙරේදා රාත්‍රියේ අපි දැක්ක අපි පිරීමකුත් සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරේදී දැන් මේගමුවේ එත්තු කාලේ වගේම මේ ආශ්‍රිත මුහුදු තීරයට විවිධ අපද්‍රව්‍ය ගොඩ ගැහිලා තියෙනවා. මේ නෞකාවෙන් සිද්ධ වෙච්ච පරිසර හානිය පිළිබඳව තවමත් ගණනය කරමින් ඉන්න පසුබිමක අද දිවයින පුවත්පත කියනවා මේ වගේ කතාවක් Express Pearl නැවෙන් සිදු වූ පරිසර හානිය ගැන රජයෙන් විමර්ශනයක් කියලා ජගත් කනහැරාරච්චි මේ පුවත ලියන්නේ. ගිනි ගැනීමට ලක් වූ MV Express Pearl නෞකාවෙන් මුහුදට එකතු වී ඇති රසායනික ද්‍රව්‍ය ඉන්ධන හා වෙනත් අපද්‍රව්‍ය නිසා සිදු ඇති පරිසර හානිය පිළිබඳව වහාම ඇස්තමේන්තුවක් සකස් කරන ලෙස මධ්‍ය පරිසර අධිකාරියට උපදෙස් ලබා දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා ප්‍රකාශ කරනවා. එමෙන්ම සිදු ඇති පරිසර හානිය සම්බන්ධයෙන් අදාළ නැව් සමාගම හා රක්ෂණ සමාගම සමග සාකච්ඡා කර වන්දි අය කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කියා සිටියා. රසායනික ද්‍රව්‍ය පමණක් නොව නැවේ ඉන්ධන සාගර ජලයට මුසු වීම නිසා විශාල පරිසර හානියකට මුහුණ දීමට සිදුවන බවත් එම හානිය අවම කර ගැනීම සඳහා ආයතන කිහිපයක එකමුතුවෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කිව්වා කියලා අද දිවයින පුවත්පත කියන මීට කලින් අපි දැක්ක නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න ඇති වෙච්ච වෙලාවෙත් මේ විදිහට පරිසර හානියක් සිද්ධ වුණා. ඉන්ධන මිශ්‍ර වෙලා තිබ්බ මුහුදු ජලයට ඒවා ඉවත් කරන්න වෙනමම ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ හැම දෙයකටම වියදම් වෙන්නේ මුදල්. ඒ හින්දා මේ වන්දි අය කරගන්න ඉතාමත් ඉක්මනටම කටයුතු කරනවා කියන කාරණාව අද දවසේ මේ විදිහට දිවයින පුවත්පතට ලියලා තියෙනවා. සමීර MV කිව්වහම ගොඩක් අයට ප්‍රශ්නයක් හිතෙනවා MV කියන්නේ මොකක්ද කියලා. MV කියන්නේ motor vessel කියන අදහස තමයි MV කියන්නේ. ඊට පස්සේ නැවේ නම Express Pearl නෞකාව. ඉතින් අපි දැක්කා මීට කලින් නිව් ඩයමන්ඩ් නෞකාව මේ දැන් නැව් ගිනි ගන්න එක අපිට අර සුලභ සිද්ධියක් බවටත් පත් වෙලා තියෙනවා. හැබැයි මේ දේවල් නොවෙන්න අවශ්‍ය නීති කටයුතු සිද්ධ කරන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ. විපක්ෂෙන් චෝදනාවක් තිබ්බා මේ දැනම අපේ රටට මේ නැව් ඇතුල් වෙන්න ඉඩ දුන්නා කියලා. හැබැයි රජය ඒ බව බැහැර කරලා තිබ්බා. රජයෙන් සඳහන් කළා නැවේ බලධාරීන් කිසිම දෙයක් මේ ගැන දැන්නුවේ නැහැ කියලා. ඔය අතරේදී තමයි සිළුමිණ පුවත්පතත් ඒ ගැන වාර්තා කරන්නේ. ඔව් Express Pearl නැවේ මේ වෙච්ච විනාශය සම්බන්ධයෙන් අද සිළුමිණ වාර්තා කරනවා. ඉතින් අපි දැක්කා මේ සම්බන්ධයෙන් කටයුතු කරන මේ ගැන සොයා බැලීම් කරන සමුද්‍රීය පරිසර අධිකාරිය සභාපතිතුමිය වගේම එහි සාමාන්‍ය අධිකාරිවරයා පැහැදිලිව සඳහන් කරනවා මේ කාරණේ නිසා සිද්ධ වෙලා තියෙන හානිය පිළිබඳව මුහුදු පතුලට ඒ වගේම සාගර ජලයට වෙරළට සහ පක්ෂ විශේෂ වලට මේ ආදී දැවැන්ත පරිසර හානියක් මේ විනාශයත් එක්ක වෙලා තියෙනවා. ඉතින් මේ සියලු දේවල් ගණනය කිරීම මේ මොහොතේ සිද්ධ වෙනවා. මොන ආකාරයෙන්ද මේ වෙලා තියෙන විනාශය අපිට ගණනය කරන්න පුළුවන් වෙයිද නැහැ. අවුරුදු ගණනාවක් යයිද මේක නැවතත් යථා තත්ත්වයට පත් කරන්න. මේ සියලු කාරණා ප්‍රශ්නාර්ථ බවට පත් කරමින් තමයි මේ විනාශය සිද්ධ වුණේ. මේ සම්බන්ධයෙන් අද වාර්තා කරනවා සිළුමිණ Express Pearl සාගර පරිසරයේ වෙනසු හැටි කියලායි සිළුමිණ කියන්නේ. කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුරින් මුහුදේ නැංගුරම්ලා තිබූ MV Express Pearl බහලුම් ප්‍රවාහන නෞකාව දින 8ක් නෙමෙයි මේ පත්තරේ මුද්‍රණය කරන අවස්ථාවේ නැත්තම් මේ EPF එකකට තොරතුරු වාර්තා කරන වෙලාවේ දින ගණන අද මේ ආකාරයෙන් වාර්තා කරන්නේ මේ වෙද්දී ගාන වැඩි වෙලා තියෙනවා. එම ගින්න බ්‍රහස්පතින්ද ලංකාවේ සාගර පරිසර පද්ධතියේ සිදු වූ අලාභය පිළිබඳව මේ ආකාරයෙන් නිශ්චය කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. අපි දැක්කා මේ වෙලා තියෙන පරිසර හානිය සහ වෙරළ සුද්ධ කිරීමේ කටයුතු වෙනුවෙන් හමුදාව කැඳවන්න සිද්ධ වෙලා තියෙනවා. නාවික හමුදාව එහිදී දැවැන්ත කාර්යභාරයක් සිද්ධ කරනවා. නෞකාවෙන් මුහුදට වැටෙන විවිධ සුම්බුම් කොටස් වෙරළ තීරයට පාවීම හේතුවෙන් එයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා එම ද්‍රව්‍යයන් අඩංගු විය හැකි විෂ රසායනික සංයෝග ස්පර්ශ වීමෙන් ජනතාවට සිද්ධ වේ හැකි අනතුරු වැළැක්වීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නාවික හමුදාව මේ ආකාරයෙන් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. ඒ ඡායාරූපයත් එක්ක අද සිළුමිණ මේ ආකාරයෙන් මේ කතාව වාර්තා කරන්නේ. මේත් එක්ක තව මේ නොහිතව ප්‍රශ්නයකට ලංකාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. නජිත් අපි දැක්කා ලංකාව මේ ප්ලාස්ටික් පාවිච්චි කිරීම අතින් ඉන්නේ ලෝකේ 5 වෙනි තැන සාමාන්‍යයෙන් ගිය අවුරුද්ද වගේ ගත්තාම. හැබැයි දැන් මේ ප්‍රශ්නෙත් එක්ක මේ තත්ත්වයක් වෙනස් වෙයි කියන ප්‍රශ්නාර්ථය මතුවලා තියෙනවා. මේ ප්ලාස්ටික් අධික ප්‍රමාණයක් මේ නැවේ තිබිලා වෙරළ තීරයට ගොඩ බෑම හේතුවෙන් තමයි මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙන්නේ. අද ඒ සම්බන්ධයෙන් පුවත්පත් වාර්තාව Express Pearl සාගර වරාය වෙනසු හැටි කියලායි සිළුමිණ වාර්තා කරන්නේ. හොඳයි සමීර, අපිට පුළුවන් දැන් මේ මොහොතේදී සජීව ලෙස දුරකථනයෙන් සම්බන්ධ කරගන්න රාජ්‍ය අමාත්‍යතුමන්ව. අපි
සම්බන්ධ කරගමු තුමන්. ඔව් අපි වරාය කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ කරගන්නවා කංචන විජේසේකර මහත්මයා. සුබ උදෑසනක් ඔබතුමාට. සුබ උදෑසනක්. ඇමතුමා අපිට කියන්න ඊ අගමැතුමත් මේ වෙරළතීරයට ගිහිල්ලා පරීක්ෂා කිරීම සිද්ධ කළා. මේ වෙලා තියෙන හානිය සම්බන්ධයෙන් එතුමා දැනගත්ත සහ අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නා ඉතාමත් ඉක්මනින් මේ කටයුතු වලට දායක වෙන්න, ඒ වගේම ජනතාවට අවශ්‍ය කරන සහන ලබා දෙන්න කියලා. මේ අතරේ දැන් දීවර කටයුතු වලට ගැඹුරු මුහුදට යාම නෙමෙයි, සාමාන්‍ය දීවරයන්ට ඒ දීවර කටයුතු තහනම් කරලා තියෙනවා. මේ ප්‍රදේශ වලට දීවර කටයුතු කරන්න බෑ. හැබැයි මිනිස්සු බයෙන් ඉන්නවා ඇමතුමා මේ දවස්වල මේ මාළු පරිභෝජනය කරන්න. මොකද්ද මේ නිවැරදි දැනුවත් කිරීම ඔබතුමාලා මොන ආකාරයෙන්ද ජනතාවට ලබා දෙන්නේ? ඇත්තටම කිසිම බියක් ඇති කරගත යුතු නැහැ ජනතාව පළමුවෙන්ම මත්ස්‍ය පරිභෝජනය වෙනුවෙන්. මොකද විශේෂයෙන්ම 22 වෙනිදා තමයි අපිට පළමුවෙන්ම මේ නෞකාවේ පිපිරීමක් ගැන දැනුවත් කරේ. ඒ 22 වෙනිදා දැනුවත් කරාට පස්සේ අපි එදිනම අපි දවස පුරා විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පානදුර සිට ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව දක්වා තිබෙන වෙරළාසන්නේ දීවර කටයුතු කරන සියලුම දීවර යාත්‍රා ඒ කටයුතු වලින් ඉවත් කරා. ඒ පිළිබඳව අපි නිවේදනය කරා. දින දෙකකට පසුව තමයි ඇත්තටම මේ කන්ටේනර් බහලුම් මුහුදට එකතු වෙන්නේ. අපි මේ වන විට මේ දින ගණනාව තුළම විශේෂයෙන්ම මේ කලාපයේ විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය, පානදුර සහ මීගමුව කියන කලාපයේ මේ වෙරළාසන්නේ දීවර කර්මාන්තය අපි තහනමකට ලක් කරලා තියෙනවා. ඒ නිසා මේ කලාපයේ අවදානම් කලාපයක් හැටියට තිබෙන කලාපයේ කිසිසේත්ම දීවර කටයුතු සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ ඊට දින කීපයකට පසුව අපිට තිබුණේ වෙසක් පොහොයත් එක්ක කාලේ සම්ප්‍රදායනුකූල කොහොමදත් දීවර කර්මාන්තය කෙරෙන්නේ නැහැ. ඒ වගේම ඊයේ දවසේ තමයි පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය විවෘත වෙන්නේ. ඒ නිසා මේ වෙළඳ පොළට පැමිණ තිබෙන සහ වෙළඳ පොළට එන මත්ස්‍ය තොග පැමිණෙන්නේ ගැඹුරු මුහුදෙන් සහ මේ අවදානම් නොවන කලාපේ ඉඳලා. ඒ නිසා කිසිසේත් ඒ පිළිබඳව බියක් තබාගත යුතු නැහැ. ඒ වගේම අපි ආගමැතිතුමත් එක්ක ඊයේ සංචාරය කරපු අවස්ථාවෙත් එතුමා විශේෂයෙන්ම සඳහන් කරේ අපි මීට දින දෙකකට පෙර අපි තීන්දුවක් ගත්තා මේ දීවර කර්මාන්තය අහිමි වෙන පිරිස්, විශේෂයෙන්ම ආදායම් මාර්ග මේ නිසා අහිමි වෙන පිරිස් වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. යනු අපි ඊටාත්ම කඩිනමින් මුදල් අමාත්‍යාංශය සහ සමෘද්ධි අමාත්‍යාංශයත් එක්ක උන්ගේ දෛනිකව අහිමි වෙන ආදායම් පිළිබඳව අපි తాවකාලිකව උන්ට යම් දීවනාවක් ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ ගණනයක් කරලා මේ පිළිබඳව සම්පූර්ණ වාර්තා බවට පසුව යම් කිසි ආකාරයකින් දීවර උපකරණ වලට මීට වඩා හානියක් සිදු වෙලා තියෙනවා නම් දීවර කර්මාන්තය දෙන පිරිස පමණක් නෙවෙයි, අතරම අපි ගණනය කරලා තියෙනවා මේ කර්මාන්තයත් එක්ක බද්ධ වෙච්ච තවත් ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. කරවල වියලීමේ කටයුතු කරන, ප්‍රවාහන කටයුතු කරන, ගබඩා කිරීම කරන මේ සියලු දෙනාම ඇතුළත් කරගෙන ඔවුන්ට අවශ්‍ය වන්දිය ලබා දීම සඳහා අපි කටයුතු කරනවා. ඒක නැවෙන් ලැබෙනවද නැද්ද කියන එක නෙවෙයි. ඒ පිළිබඳව අපි නීතිමය කටයුතු කරනවා. අපේ පැත්තෙන් අපි සමෘද්ධි පරිශ්‍රණ අධිකාරියට අපි ඉදිරිපත් කළා තියෙනවා. අපේ තක්සේරු පිළිබඳව අපිට ලබා දීලා තියෙනවා දින දෙකක් අපිට ලබා දෙන්න කියලා. ඒක අපි ඉදිරිපත් කරනවා. ඒ කෙසේ වෙතත් අපි ආණ්ඩුවක් හැටියට මේ දීවර ජනතාවට අවශ්‍ය පහසුකම් ටික අපි ලබා දෙනවා. හොඳයි, පැහැදිලිව කියනවා ඔබතුමාලා. ඇත්තටම සතුටුයි මේ දීවර ජනතාව. අපි දැක්ක දැල්ලාම් පාන්න විනාශ වෙලා තියෙනවා. අර එක දැලක් රුපියල් ලක්ෂ 2ක් විතර වෙනවලු. ඉතින් ඒ වගේ දැල් 10ක් තිබුණ මිනිස්සෙකුට දැවැන්ත හානියක් සිද්ධ වෙනවා. ඒ ආකාරයෙන්. ඒ අතරේ ඇමතුමනේ දැන් මේ ආකාරයෙන් මේ දීවර කටයුතු සමහර දේවල් තහනම් කිරීමත් එක්ක ඉස්සරහ මිනිස්සු හැමෝම අමාරුවෙන් ඉන්නේ. මාළු මිල ඉහළ යයිද? මත්ස්‍ය මිල පහුගිය දින කීපෙත් විශේෂයෙන්ම කුණාටු තත්ත්වය සහ මේ වෙසක් පොහොය කියන කාරණාත් එක්ක සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය වාර්ෂිකව මිල ඉහළ යන කාලයක්. ඒ නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන විශේෂම දීවර යාත්‍රා ගණනාවක් මීට දින 10කට 15කට පෙර දීවර කර්මාන්තයට පිටත්ව ගිය දීවර යාත්‍රා ගණනාවක් පැමිණීම නියමිතලා තිබෙනවා. ඒ නිසා මිල පාලනය කර ගැනීමට අපි මැදිහත් වෙනවා දීවර සංස්ථාව හැටියට. යම් කිසි හේකින් අපි දීවර ජනතාවට අලවිය කරගන්න බැරි නම් ඒකටත් අපි මැදිහත් වෙනවා දීවර සංස්ථාව. ඍජුවම සෑම වරායකම පෑලියගොඩ අපි මත්ස්‍ය තොග මිලදී ගන්න සූදානම්. ඒ වගේම මේ මත්ස්‍ය තොග සාධාරණ මිලකට අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම අපිට උපදෙස් ලබා දීලා තියෙනවා ජංගම රතහරහා අපේ අලවි කටයුතු කරන්න කියලා. ඒ නිසා අපි ඒ කටයුතු වෙනුනොත් අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිසා කිසිම අනිසි බියක් ඇති කරගත යුතු නැහැ. විශේෂයෙන් මත්ස්‍ය පරිභෝජනය පිළිබඳව නම් කිසිම බියක් ඇති කරගත යුතු නැහැ. ඒ සඳහා දැනට විද්‍යාත්මක හෝ සාධකයක් නැහැ. මොකද විශේෂයෙන්ම මෙම ප්ලාස්ටික් කැපලි වෙරළාසන්නයට තමයි පැමිණෙන්නේ. අපි වෙරළාසන්නේ නෙවෙයි අපේ මේ කටයුතු සිදු කරන්නේ ගැඹුරු මුහුදේ තමයි අපේ බොහෝ දෙනෙක් දීවර කටයුතු කරන්නේ. මේ වෙරළාසන්නේ මේ කලාපේ අපි
දීවර කටයුතු තහනම් කරලා තියෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි ඇමතුමා අපි සම්බන්ධ කරගත්තේ දීවර සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා කංචන විජේසේකර මහත්මයා. ඊටමත් පැහැදිලිව කියනවා මාළු කන්න බය වෙන්න එපා පරිභෝජනය කරන්න කියලා. ඒ වගේ මිල වැඩි වෙලා තියෙනවා නම් ඒ වෙනත් කාරණයක් නිසා ඒකත් ඉදිරියේදී යථාර්ථත්වයට පත් කරන්න රජය සූදානම් කියන කාරණේ තුම පැහැදිලිව කිව්වා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. සමීර අපි යන්න සූදානම් විශේෂ තැනකට. ඒ තැනට යන්න කලින් තව එක පුවතක් අරගෙන අපි එතනට යන් නැව පිළිබඳව කතාවක් අර විපක්ෂයේ නගන චෝදනාවලට පිළිතුරක්. දැන් සිලෝන් ටුඩේ පුවත්පත කියන කතාවක්. ඔවුන් කියනවා failure to declare nitric as it leaked to Sri Lanka Ports Authority. මේ නැවේ හිමිකරුවන් මේ නයිට්‍රික් අම්ල කාන්දුවක් සිද්ධ වෙනවා කියලා වරාය අධිකාරියට දන්වල නැහැ. Express Pearl operators captain local agent under probe මේ මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්න සූදානම් Express Pearl නෞකාවේ මේ ඔපරේටර්ස්ලා නැත්තම් මේ නැවේ කපිතාන්වරයාට ඒ වගේම දේශීය නියෝජිතයන්ට එරෙහිව අදාළ පියවර ගන්න සූදානම් කියලා රජයේ පාර්ශවයෙන් මේ එක්සත් අරබි එමිරාජ්‍යයේ ජෙබෙල් අලි වරායේදී තමයි මේ විදිහට මේ කාන්දුවක් සිද්ධ වෙන බව දැනගෙන තියෙන නැවේ හිමිකරුවන්. හැබැයි මේ පිළිබඳව කිසිම දෙයක් අපේ රජයට දන්වන්න නැතුව කොළඹ වරායට ඇතුල් කරන්න උත්සාහ කළා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් දැන් මේ දේ සිද්ධ වෙලා ඉවරයි. නැව ගෙනියනගෙන දැන් මේ දේවල් පිළිබඳව පරීක්ෂණ කරනවා. ඒ අදාළ වන්දි ලබා ගන්න අපේ රජයට දැනුවත් නොකිරීම නිසා අපේ රජයට සිද්ධ වෙච්ච පාඩුව ඔවුන්ගෙන් අය කරගන්න සූදානම් කියලා අද සිලෝන් ටුඩේ පුවත්පත මේ විදිහට සඳහන් කළා තියෙනවා. විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත වෙනවා. ඉතින් අපි සූදානම් කොහොමද මැනින් වෙළඳ පොලේ තත්ත්වය කියලා බලන්න අප මාණ්ඩලික වාර්තාකරු සම්බන්ධ කරගන්නවා සුනෙත් හේවාවිතාන. සුනෙත් කොහොමද තත්ත්වය මේ වෙද්දී? ආයුබෝවන් සුබ උදෑසනක් නජිත් සමීර. මම මේ වෙන විට රැඳී සිටින්නේ පෑලියගොඩ මැනින් තොග වෙළඳ පොලේ. අද උදෑසන සිටම මේ ස්ථානයට එළවලු තොග ඉතා විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙන ආකාරය අපට දැක ගන්නට පුළුවන් වුණා. ඒකම අද දවසේ අවසර ලැබෙන්නේ එළවලු තොග රැගෙන යන වෙළඳුන්ට පමණයි. ඒ නිසා එළවලු තොග මිලදී ගැනීමටත් අද මේ ස්ථානයට වෙළඳුන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටින ආකාරයත් අපිට මෙහිදී දැක ගන්නට පුළුවන් වෙනවා. එළවලු ඇවිල්ලා තියෙන තාම කට්ටිය එනකන් තමයි ඉන්නේ. අද දිනේ මැනින් බාගට එළවලු ලොරි ගොඩක් ඇවිල්ලා තියෙනවා. වෙලදාම ටිකක් තියෙනවා. මිනිස්සු එයි හැබැයි තව ටිකක් වෙලා යනකොට. පර්මිට් ඉන්න ටිකක් අඩු වෙලා වගේ තියෙනවා. ඒනට සෙනඟක් ඉන්නවා. අපි වාද්දුවේ ඉඳන් ආවේ. ගෙවල් වලට ගිහලා තමයි බඩු විකුණන්නේ අපි. මෙලත් සාමාන්‍ය හොඳ තත්ත්වයක තියෙනවා. ඒ බඩු ඕන තරම් දීලා වෙලෙන්දොත් ඉන්නවා. හොඳයි ඉතින්. එළවලු දෙන්දලා ආවේ එළවලු ගන්න. අද එළවලු මාකට් එක ඇරලා තියෙනවා. සාමාන්‍ය ගන්නට එළවලු තියෙනවා. අද හොඳයි සමීර මේ අර මේ හැමදෙනෙක්ම මුඛාවරණ පාවිච්චි කරනවා හොඳට දාලා ඉන්නේ. ඒ වගේම මේ මීටරේ පරතරේ තියාගන්න ඕනේ. ඒ දේත් මතක් කරන්න ඕනේ. මේ වැඩි පිරිසක් ගැවසෙන තැනක්. ඒ හින්දා සෞඛ්‍ය ආරක්ෂිතව මේ හැම දෙයක් සිද්ධ වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔව් සුනෙත් බොහොම ස්තුතියි තොරතුරු විස්තර අපිට ඒ ආකාරයෙන් වාර්තා කරාට. ඉතින් ඒ වගේම බඩු ඇවිල්ලා තියෙන ඕන තරම් ආර්ථික මධ්‍යස්ථානයට එළවලු තියෙනවා. ඉතින් මේවා ගමට අරගෙන ගිහලා අඩුවට දෙන්න සාධාරණව දෙන්න ඒ කාරණයක් මතක් කරන ගමන් අපි අදට සමුගන්න සූදානම්. ඔබට නිරෝගී සුවදායී සතියක් ප්‍රාර්ථනා කරනවා. පරිස්සමින් ඉන්න අපි සියලු දෙනාම එහෙම කටයුතු කරමු. අපේ රට ආරක්ෂා කරගමු. ඔබට ජය වේවා නිරෝගී දවසක් වේවා. ආයුබෝවන්.